ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට සසර විපතින් මිදෙන මග ලෝතුරු සදහම් මග පැහැදිලිකට වදාරන පැහැදිලි කර දෙනු ලබන සදහම් කතිකාව සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නටයි අපි අද දවසේ මේ හෝරාව වෙන් කරගත්තේ. ඒ සඳහා අද දවසේ මේ උතුම් සදහම් මණ්ඩපයට වැඩමවා වැඩ සිටින බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ සුපින්වත් හැමදෙනා වෙනුවෙන්ම ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත උදෙසා දායකත්වයේ දරනු ලබන්නේ මුල්ලේරියාව නවනගරය අංක 53න් 16 නිවසේහි පදිංචි චන්ද්‍රා මාලනී අඹගහවත්ත මෑණියන් ප්‍රධාන ඒ පවුලේ සුපින්වත් හැමදෙනා විසින්ම උතුම් සදහම් කතිකාව ආරම්භ කරන්නට අපගේ පූජනීය ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් හැමදෙනාටම උතුම් තුනුරුවන් සරණයි. තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා බීසස් සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා කියලා පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන මෙහෙවන පූජනීය විචිත්‍ර ධර්ම කතික දෙල්වල සරණ සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, මේ වැඩසටහනේ නම හැම කෙනෙක්ම දන්නවා. මේ වැඩසටහනට කියන්නේ සද්ධර්ම සාගරය කියන නම. සද්ධර්ම සාගරය කියලා කියන්නේ ලංකාවේ ලියලා තියෙන සිංහල භාෂාවෙන් ලියලා තියෙන විශාලම බණ පොතට කියන නමක්. ධර්ම ග්‍රන්ථයට කියන නමක් තමයි සද්ධර්ම සාගරය. මේ සද්ධර්ම සාගරයට වඩා විශාල තව බණ පොතක් සිංහල භාෂාවෙන් ලියලා නැහැ. සද්ධර්ම සාගරය ලියන්නට උපකාර කරගෙන තිබෙන්නේ ප්‍රධාන ග්‍රන්ථ කීපයක්. පළවෙනි එක තමයි ධම්මපදය. ධම්මපදය තමයි මේක විස්තර කරන්නේ. ඊළඟට ධම්මපදයේ විස්තර කරන්න තව මේ ග්‍රන්ථයට යොදාගෙන තියෙනවා ධම්මපදට්ට කතාව. ධම්මපදට්ට කතා කියලා කියන්නේ ධම්මපදයේ අටුවාව කියන එකයි. ධම්මපදයට ලියලා තියෙන පාලියෙන් ලියලා තියෙන අටුවාව. ඊළඟට ධම්මපදයට ලියලා තියෙන ටීකා ග්‍රන්ථ තියෙනවනේ. ටීකා ග්‍රන්ථ දැන් ත්‍රිපිටකයේ ග්‍රන්ථය තමයි ධම්මපදය. ඒකේ තියෙන අමාරු වචන විස්තර කරන ග්‍රන්ථයට කියනවා අටුවාව කියලා. අටුවාවේ තියෙන අමාරු තැන් විස්තර කරන ග්‍රන්ථයට අපි කියන්නේ ටීකාව කියලා. ටීකාවෙත් අමාරු වචන තියෙන්න පුළුවන්. ඒවා විස්තර කරන ග්‍රන්ථයට අපි කියනවා ටිප්පණී කියලා. අපි නිකනුත් කියන අටුවා ටීකා ටිප්පණී අවශ්‍ය නැහැ කියලා. ඉතින් අන්න මේ ධම්මපදයට සම්බන්ධ ධම්මපදය, ධම්මපදයේ අටුවාව, ඊළඟට අටුවාවේ තියෙන ගැඹුරු වචන විස්තර කරන ධම්මපද ටීකාව, ටීකාවේ තියෙන ගැඹුරු
වචන විස්තර කරන ධම්මපදයේ සම්බන්ධ ටිප්පණිය. මේ ග්‍රන්ථ හතරම එක්තැන් කරලා ලියලා තියෙන ග්‍රන්ථයක් තමයි මේ සද්ධර්ම සාගරය කියලා කියන්නේ. ඉතින් කෙසේ නමුත් අදට අපිට නියමිත වෙලා තියෙන්නේ ඔය අප්පමාද වර්ගයේ තියෙන අවසාන ගාථාව. ධම්මපදයේ වර්ග ධම්මපදයේ වර්ග 26ක් තියෙනවනේ. ගාථා 423යි. වර්ග 26යි. ඒකෙන් දෙවනි වර්ගය තමයි අප්පමාද වර්ගය. අප්පමාද වර්ගයේ තියෙනවා ගාථා 11ක්. ඒක 11 වෙනි ගාථාවට අදාළ කතාව තමයි අද පළමුවෙන්ම පැහැදිලි කරලා දෙන්නට තියෙන්නේ. ඒ කතාවට කියන්නේ නිගම තිස්ස ස්තවීරයන් වහන්සේගේ කතාව. මොකද්ද උන්වහන්සේගේ නම? නිගම තිස්ස. නිගම තිස්ස තමයි උන්වහන්සේගේ නම. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මහා විහාරස්ථානයෙහි වැඩ වාසය කරනවා. ඒ සවැත් නුවරට ආසන්නයේ නියම් ගමක. නියම් ගම කියන්නේ කුමක්ද කියලා මං හිතන්නේ මේ අය දන්නව ඇති. නියම් ගම කියලා කියන්නේ ප්‍රධාන ගම්මානයක් කියන එකයි. ඒ කියන්නේ ගම ඇතුලේ තව ගම්මාන ගොඩක් තියෙනවා හැබැයි. ඒක තමයි නියම් ගම. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන් ඉන්නේ ඔය මුල්ලේරියාව ගොතටුව ඒ පළාතේ. මුල්ලේරියාව කියලා කියන්නේ නියම් ගම. ඒ මුල්ලේරියාව කියන එකට තව පොඩි ගාම සේවා වසම් රාශියක් ඇතුළත් වෙනවා. අන්න ඒක නිසා ප්‍රධාන ගම්මානයට තමයි අපි මේ නියම් ගම කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් නියම් ගමක එක කුල පුත්‍රයෙක්. කුල පුත්‍රයෙක් කියන්නේ ගිහි ගෙදර වාසය කරන කෙනෙක්. ධර්ම ශ්‍රවණය කරලා බුද්ධ ශාසනය තුල පැවිදි ජීවිතයට පත් වුණා. ඉතින් පැවිදි ජීවිතයට පත් වෙලා උන්වහන්සේ ගමටම වෙලා ඒ පළාතටම වෙලා වැඩ සිටිනවා. කොහෙවත් වඩින්නේ නෑ මේ ස්වාමින් වහන්සේ. ඔය සවැත් නුවර කොසල් මහ රජතුමා අසද්දෘස මහා දාණය දුන්නා. ඒකට ඔක්කොම ස්වාමින් වහන්සේලා වැඩම කළා. හැබැයි මේ සවැත් නුවර ළඟම ගමක ඉඳලවත් මුන්වහන්සේ නම් ඒ මහා දානෙට ඒ මහා පින්කමට වැඩම කළෙත් නෑ. වෙන එකක් තියා සවැත් නුවරටවත් වැඩම කරන්නේ නෑ උන්වහන්සේ. තමන්ගේ අර නියම් ගමටම වෙලා ඒ ගම් ප්‍රදේශයේම පිණ්ඩපාතේ වැඩම කරලා සිල් ආරක්ෂා කරගෙන සමත විදර්ශනා භාවනා වඩාගෙන වැඩ ඉන්නවා. ඒ කියන්නේ මුන්වහන්සේ ළඟ විශේෂිත ගුණ තිබ්බා. එක ගුණයක් තමයි අප්පිච්චතා කියන ගුණය. අප්පිච්චතා කියලා කියන වචනේ පුරුදු මතක ඇතිනේ. අල්පේච්ඡතාවය කියලා සිංහලෙන් කියන්නේ මොකක්ද තේරුම? අල්ප කියලා කියන්නේ ස්වල්පයක් කියන එකයි. අල්පේච්ඡ කියන්නේ අපේච්ඡ කියලා කියන්නේ නැත්නම් අල්ප ඉච්ඡා. ඉච්ඡා කියන්නේ කැමැත්ත. ඒ කියන්නේ කැමැති වෙන්නේ ඊටාම ස්වල්පයක් විතරයි. ඒ කියන්නේ ගොඩාක් දේවල් කැමැති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ලොකු දානවලට යන්න ඕනි, ලොකු පින්කම් වලට යන්න ඕනි. එතකොට ලොකු පිරිකර ලැබෙනවා. ලොකු දායකයෝ මුණ ගැහෙනවා. එතකොට ගොඩක් ලාභ සත්කාර ලැබෙනවා. අන්න ඒක මහිච්ඡතා. මහිච්ඡතා කියන බොහෝ දේවල් කැමති වීම. ඒක උන්වහන්සේ තුල නෑ. උන්වහන්සේ අප්පිච්ඡතා කියන මේ ගුණය තියෙනවා. ඒක නිසා තමයි මේ සවැත් නුවරට මෙච්චර ළඟ ඉඳන් වැඩම කරන්නේ
නැත්තේ. අල්පේච්ඡතාවය නිසා. ඊළඟට උන්වහන්සේ තුල තව ගුණයක් සඳහන් කරලා තියෙන උන්වහන්සේ තුල තව ගුණයක් තියෙනවා ඒ ගුණයට කියනවා මුන්වහන්සේ ලද දෙයින් සතුටු වෙනවා. මොකක්ද ඒකට පාලියෙන් කියන්නේ ලද දෙයින් සතුටු වෙනවට කියන්නේ සන්තුට්ඨිතා කියලා කියනවා. ලද දෙයින් සතුටු වීමේ ගුණය. ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ මොනවද? දැන් භික්ෂුවකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය දේවල් 4ක් තියෙනවානේ. පළවෙනි එක තමයි සිවුරු. ඉතින් උන්වහන්සේ ලද දෙයින් සතුටු වෙන භික්ෂුවක් නම් වටිනා සිවුරක් ලැබුණත් සතුටු වෙනවා. නොවටිනා සිවුරක් ලැබුණත් සතුටු වෙනවා. රළු සිවුරක් ලැබුණත් සතුටු වෙනවා. සියුම් මේ කියන්නේ බර එහෙම නැති සැහැල්ලු සිවුරක් ලැබුණත් සතුටු වෙනවා. අන්න ඒක තමයි සන්තුට්ඨිතා ලද දෙයින් සතුටු වීමේ ගුණය. අපේ උනත් බලන්න ළමා කාලේ ජීවත් වෙන්නේ අම්මා තාත්තා යටතේනේ. ඒ අම්මා තාත්තා යටතේ ජීවත් වෙන හොඳ දරුවෙක් තුල සන්තුට්ඨිතාවය තියෙන්න ඕනි. ලද දෙයින් සතුටු වීම. අම්මා තාත්තා අරගෙන දෙන ඇඳුම ඒකෙන් සතුටටපත් වෙන්න පුළුවන් වෙනවා. අයියෝ මේක හරියන්නේ නැහැ. මේක අඳින්න බෑ. මේකේ කිසි පෙනුමක් නැහැ. මේක නම් මං කැමති නැහැ. මට එපා. ඒ අර අසත්පුරුෂ ගති තියෙන දරුවෝ. සන්තුට්ඨිතා තියෙන්න ඕනේ. ඒක මහ විශාල පිනක්, මහ විශාල ගුණයක්. ඊළඟට විවාහ වුණාට පස්සේ සන්තුට්ඨිතා තියෙන්න ඕනේ. මොකද Tamanට ලැබෙන පඩියක් තියෙනවා. ඒකෙන් සතුටටපත් වෙන්නට ඕනේ. එතනින් එහා කල්පනා කරන්න යන්න හොඳ නෑ. ඒක බොහෝම හොඳට කළමනාකරණය කරගෙන ඒකෙන් සතුටු වෙන්නට ඕනේ. අන්න සන්තුට්ඨිතා. ඊළඟට භික්ෂුවක් නම් ලැබෙන ආහාරයෙන් සතුටු වෙන්න ඕනි. රස වේවා, නීරස වේවා. ඒකෙන් සතුටු වෙන්නට ඕනි. Tamanට තියෙන පන්සලෙන් සතුටු වෙන්න ඕනි. දුප්පත් පන්සලක නම් ඉන්නේ මේක හරියට මුඩුක්කුවක් වගේ, මේක හරියට ගව මඩුවක් වගේ. මේක ඉන්න පුළුවන්ද? මෙහෙම නෑ, මෙහෙම හොඳට මේක හදාගන්න ඕනි. අන්න එහෙම නැතුව සන්තුට්ඨිතාවයේ තියෙන්නට ඕනි. ඊළඟට Tamanට ලැබෙන බෙහෙත් තේත් ආදියෙන් සතුටටපත් වෙන්නට ඕනි. වෛද්‍ය පහසුකම් ආදියෙන්. ඉතින් මේ ස්වාමින් වහන්සේ ළඟ මෙන්න මේ කියන සන්තුට්ඨිතා කියන මහා ගුණය පිහිටලා තියෙනවා. ඒ ලද දෙයින් සතුටු වීම කියන ගුණය තියෙනවා. ඊළඟට උන්වහන්සේ විවේකයෙහි ඇලුන කෙනෙක්. විවේකයෙහි ඇලුන කෙනෙක් කියන එකට කියනවා පවිවේකිතා කියලා පාලියෙන් කියන්නේ. පවිවේකිතා. පවිවේකිතා කියන්නේ විවේකයෙහි ඇලුන කෙනෙක්. විවේකය කියලා කියන්නේ මොකද්ද? පළවෙනි එක කාය විවේකය. කාය විවේකය කියන්නේ වැඩ කටයුතු වලින් ඉවත් වෙලා වාසය කරන්නට ලැබීම. දැන් මේ වෙලාව ගත්තොත් මේ පින්වතුන්ට කාය විවේකයක්. මොකද මේ වෙලාව වැඩ කටයුතු කරන්නේ නැහැ නේ මොකවත්. ඒකන්ද කායට ලොකු විවේකයක් ඒක. හැබැයි ඉතින් සමහර කෙනෙකුට කාය විවේකේ දරා ගන්න බෑ හිතට. හරි කම්මැලි, එපා වෙනවා, කාන්සිය වගේ දැනෙනවා. එහෙම තියෙනවනේ මිනිස්සුන්ට. කාය විවේකය කියන එක හැම කෙනෙකුටම දරා ගන්න බෑ. ඒකට දරා ගැනීමේ හැකියාව කියන ඒ ගුණය දියුණු කරලා තියෙන්න ඕනේ. නැති කෙනාට එපා වෙනවා. යන්නම හිතෙනවා කොහේ හරි. අර ක්ලේශයක් තියෙනවා. සාරිපුත්ත තෙරුන් වහන්සේ කියනවා පාදලෝලතා කියලා ක්ලේශයක්. පාදලෝලතා කියන්නේ ඇවිදින්නම ආසයි. බුදුරජය සාරිපුත්ත තෙරුන් වහන්සේ කියන මේ පාදලෝලතාවයේ තියෙන තාක්කල් කවදාවත් හිතේ සමාධියක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා ඒ තැනැත්තාට. ඒක ප්‍රබල ක්ලේශයක් කියලා සමාධියක් ලබා ගන්න එච්චර බාධාවක් කියලා දේශනා කරලා තියෙනවා. පාදලෝලතා කියන ක්ලේශය. ඉතින් අපි තුල ඕක බහුලව තියෙන නිසා
අර කාය විවේකය දරාගන්න තරමටවත් අපි මානසිකව දියුණුවටපත් වෙලා ශක්තිමත් වෙලා බල සම්පන්න වෙලා නැහැ. ඉතින් මුන්නහන්සේ යන්නේ කාය විවේකයෙහි ඇලී වාසය කරනවා. ඊළඟට කාය විවේකයට අමතරව තව විවේකයක් තියෙනවා චිත්ත විවේකය කියලා. චිත්ත විවේකය කියන්නේ හිතට විවේකයක්. දැන් අපි හිතන්නේ වැඩ කටයුතු ටික ඉවර වුණාම තියෙන ප්‍රශ්න ටික ඉවර වුණාම ඒක හිතට ලොකු විවේකයක් කියලානේ. ඒක සාමාන්‍ය ලෝකේ කියන විදිහට ඒකත් චිත්ත විවේකයක් තමයි. නමුත් මේ ශාසනය තුල කියන චිත්ත විවේකේ ඊට වඩා වෙනස් වූ එකක්. දැන් බලන්න දැන් අපිට කාය විවේකයේ තියෙන වැඩ කටයුතු මොකක්වත් නැහැ. ඒ වුණාට අපිට චිත්ත විවේකය නැහැ ශාසනයේ විදිහට මේ මොහොතේ. ඇයි අපේ හිත තුල පංච නීවරණ තියෙනවනේ, කෙලෙස් තියෙනවනේ. කෙලෙස් බහුලව ක්‍රියාත්මක වෙනකොට චිත්ත විවේකය කියන එක නැහැ. ඔය පංච නීවරණ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් හිත තුල ඒකට තමයි චිත්ත විවේකය කියලා කියන්නේ. ඒක ලැබෙන්නේ අපිට මේ සමාධියක් උපදවා ගැනීමෙන්. සමත භාවනාව දියුණු කරලා සමාධියක් උපදවා ගන්න කෙනාට තමයි මේ චිත්ත විවේකය කියන එක ලැබෙන්නේ. පංච නීවරණ යටපත් වෙන්න ඕනි තමන්ගේ හිත තුල. ඊළඟට විවේකයට කියන උපදි විවේක කියලා. උපදි විවේක කියන්නේ කෙලෙසුන්ගෙන් නිදහස් වීම. ඒක නම් ඉතින් රහතන් වහන්සේලාට විතරයි. මේ කතා කරන ස්වාමින් වහන්සේටත් තියෙන්නේ අර කාය විවේකයයි චිත්ත විවේකයයි. උන්වහන්සේකට ඇලී වාසය කරනවා. පවිවේකිතා කියන ගුණය. විවේකයෙහි ඇලී වාසය කිරීම කියන උදාර ගුණය මේ ස්වාමින් වහන්සේ තුල තියෙනවා. ඊළඟට උන්වහන්සේ තුල තියෙන තව ගුණයක් තමයි පටන්ගත් වීරිය. පටන්ගත් වීරිය කියන්නේ ආරම්භන ලද වීරිය ඇති බව. ඒකට පාලියෙන් කියන විරියාරම්භතා කියලා. විරියාරම්භතා. විරියාරම්භතා කියන්නේ ගුණයක්. ඒ කියන්නේ ආරම්භන ලද වීරිය ඇති බව. මෙතෙන්දි වීරිය කියලා කියන්නේ පන්සලක් හදන්න පටන් අරගෙන නෙමෙයි. එහෙම නැත්තම් පන්සල් වත්තේ මොනවා හරි වගා කරන්න පටන් අරගෙන නෙමෙයි. වෙනත් මොකක් හරි දෙයක් කරන්න නෙමෙයි. මෙතෙන්දි මේ වීරිය කියන වචنين අදහස් කරන්නේ මේ සිල් රකින්න වීරියවන්ත වීම. ධර්මය ඉගෙන ගන්නට වීරියවන්ත වීම. සමත භාවනා වඩන්න වීරියවන්ත වීම. විදර්ශනා වඩන්න වීරියවන්ත වීම. තවත් කියනවා නම් තමන් තුල පවතින අකුසල ධර්ම දුරු කරන්න වීරිය කිරීම. ඊළඟට තමන් තුල හට නොගන්නා වූ අකුසල ධර්ම, නූපන්න අකුසල ධර්ම නූපද වීම පිණිසම වීරිය කිරීම. ඊළඟට තමන් තුල කුසල පවතින කුසල ධර්ම දියුණු කරගන්න වීරිය කරනවා. නැති කුසල ධර්ම ඇති කර ගැනීමට වීරිය කරනවා. මෙන්න මේ ගුණ මේ ස්වාමින් වහන්සේ තුල තියෙනවා. බලන්න දැන් උන්වහන්සේ ගැන කල්පනා කරලා අප්පෙච්චතා ස්වල්ප දෙයක් විතරයි කැමති වෙන්නේ. සන්තුට්ඨිතා ලද දෙයින් උන්වහන්සේ සතුටටපත් වෙනවා. ඊළඟට පවිවේකිතා විවේකයෙහි ඇලී වාසය කරනවා. විරියාරම්භතා ආරම්භන ලද වීරිය ඇතිව වාසය කරනවා. ඉතින් මේ ගුණ ඇති මේ ස්වාමින් වහන්සේ මේ ගම්පදේශයේම පිණ්ඩපාතේ වඩමින් වාසය කරනවා. සනස මේ ඔව්. දැන් මේ අපිච්චත එහෙම නැත්නම් ලද දෙයින් සතුටු වීමේ ගුණය සන්තුට්ඨිතා දැන් චිත්ත විවේකය ලද දෙයින් සතුටු වෙලා එහෙමයි. සාමාන්‍යයෙන් සමාජය තුළ ගිහි කෙනෙකුට පවතින්න පුළුවන්ද? දැන් අපි කිව්වොත් මේ මහා සමාජය තුළ අනේක විද වූ ප්‍රශ්න ගැටලු බලාපොරොත්තු අරමුණු එක්ක ජීවත් වෙනකොට මේ කියන කාරණා
තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ මේ මහා සමාජය තුළ ගැටෙන්න මහා සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන්ද අපිට කියන ප්‍රශ්නයත් සමහරක් විටක මේ දේශනාව අහන ඇත්තන්ට ඇති වෙන්නට පුළුවන්. ධර්මානුකූලව අපි ඒක පැහැදිලි කරගත්තොත් සනස ඇත්තටම ස්වාමින් වහන්සේ අහපු ප්‍රශ්නය මං හිතන්නේ හැම කෙනෙකුටම පැහැදිලි වෙන්නට ඇති. උන්වහන්සේ අහන්නේ මේ කියන ගුණධර්ම අපිට ඇති කර ගනිමින් මේ සමාජය තුළ ජීවත් වෙන්නට පුළුවන්ද කියන කාරණාව. ඇත්තටම බැලූ බැල්මටම මේ සමාජය තුළ මේ ගුණධර්ම ඇති කර ගනිමින් ජීවත් වෙන්නට බැහැ. මොකද ඒ බැලූ බැල්මට නමුත් ධර්මයේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ මේ ගුණධර්ම ඇති කර ගනිමින් ජීවත් වෙන්න අමාරු නෑ. පුළුවන්. බලන්න බොහොම ලස්සන දේවල් ටිකක් නේ කියන්නේ. අප්පිච්චතා ස්වල්ප දෙයක් කැමති වෙන්න. බලන්න ඒක කොච්චර සරලයිද කියලා ස්වල්ප දෙයක් කැමති වෙනවා නම් Taman මහා ලොකු බලාපොරොත්තු මහා ලොකු අපේක්ෂාවක් නැත්තම් ඒකෙන් වටිනා ඇඳුම් හිතේ නැහැ. මහා ලොකු මාලිගාවක් ගෙයක් හිතේ නැහැ. ඊළඟට ආහාර පාන කියලා මහා ලොකුවට හිතේ නැහැ. ඔය මහා ලොකුවට කියනවා මහා ලොකු ලෙඩ විතරයිනේ කාලේ ඉවර වුණාට පස්සේ. එහෙම හිතේ නැහැ Tamanගේ හිත තුළ. ඉතින් ලෙඩක් දුකක් වුණාම ලොකු රෝහල් වලට යන්න ඕනි කියලා එකක් නැහැ. රජේ රෝහලකින් එහෙම නැත්තම් පුද්ගලික පුංචි රෝහලකින් බෙහෙත් ටිකක් ගත්තාම ඇතේ. අනික් ඒවට ගියාම ඉතින් අපි ওই පරීක්ෂණ කර බෙහෙත් ටිකක් දෙනවා. ආයෙ සති දෙකකින් එන්න ආයෙ පරීක්ෂණ ටිකක් කරන්න කියනවා. ඒක ඉවරයක් වෙන්නේ නැහනේ. හැමදාම සතම පූජා කරන්න විතරයි වෙන්නේ. ඒ තැන්වලට නිමාවක් වෙන්නේ නැහැ. ඉතින් අවශ්‍ය දේවල් විතරක් කරගනිමින් එහෙම දැන් රජේ රෝහලකට ගියොත් අවශ්‍ය පරීක්ෂණ ටික විතරනේ කරන්නේ. පිටින් කරන්න ලියලා දුන්නත් අවශ්‍ය ටික විතරයි. ඉතින් මිනිස්සුන්ට හරියන්නේ නැහැ. මොකද ප්‍රයිවට් තැනකට ගියාම අර බඩ ඔබලා බලනවා, පපුව ඔබලා බලනවා, ඇහැ බලනවා, දිව බලනවා. ඔය ටික කරන්නේ අර ඔය කොහොම ටික නලාව ඇඟ පුරාම තියලා බලන්නේ නැහැ. නලාව ඇඟ පුරාම තියන්න ඕනේ නැහැ. සෙම තියෙනවා නම් නලාවෙන් බලන්නේ හાર્ට් එක බලන්න පුළුවන්, පෙනහළු වල සෙම තියනවාද කියලා බලන්න පුළුවන්. නමුත් මේ අතට කකුලට තියලා අතේ කකුලේ ඉඳ හොයාගන්න නලාවෙන් පුළුවන් කමක් නැහැ නේ ඇත්තටම. ඉතින් අන්න ඒක නිසා බලන්න අන්න ඒක තියෙනවා නම් හරීම පහසුයි ජීවත් වෙන්නට. අප්පිච්චතා කියන එක. ඒක නැති වුනහම පුදුම අමාරුයි. අප්පිච්චතාවේ නැති කාන්තාවක් විවාහ කරගත්තොත් එහෙම ස්වාමියාගේ මුළු ජීවිතයම අපායක් බවට පත් වෙනවා. අල්පේච්ඡතාවේ නැති දරුවෝ ටිකක් ගෙදර ඉන්නවා නම් එහෙම මව්පියන්ට නිදහසක් නැති වෙනවා හිතට. ගිනි ගොඩක ජීවත් වෙනවා වගේ වෙනවා. ඒ මොනව අරන් දුන්නත් මදිනේ. කණ්ඩ කොච්චර අරන් දුන්නත් මදි. අඳින්න මොනව අරන් දුන්නත් මදි. සපත්තු මොනව අරන් දුන්නත් මදි. මහා පෞකාරයෝ ටිකක් නේ අකුසල කර්ම වලට එන ගෙවල් වලට. මහා වදයක් නේ. එහෙම සෑහීමකටපත් වෙන්නේ නැති අසත්පුරුෂයෝ. අන්න ඒක නිසා අල්පේච්ඡතාවය ඊටාම වටිනවා. ඊළඟට ලද දෙයින් සතුටු වීම, සන්තුට්ඨිතා අම්මා තාත්තා ගෙනත් දෙන දෙයින්, ස්වාමියා ගෙනත් දෙන දෙයින් ලැබෙන පඩියෙන් සතුටු වීම කොයිතරම් වටිනා කියන ಗುಣධර්මයක්ද ඇත්තටම. ඉතින් පවිවේකිතා කියන එක නම් ගිහි අයට සම්පූර්ණයෙන් ඉතින් රකින්න හරියන්නේ නැහැ. එතකොට ගිහි ජීවිතයක් නැහැනේ. විවේකයේ හැලී වාසය කිරීම. ඒ කියන්නේ මේ වැඩ කටයුතු නවත්තලා එක තැනකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. නමුත් එකෙන්දි ගිහි අයදී කතා කරන්නේ ගිහි අයටත් කොච්චර වැඩ තිබුණත් දවසකට පැයක් හරි තියෙන්න ඕනි ඔය බුදුන් වැඳලා පිරිත් ටිකක් කියලා භාවනා කරලා අන්න ධර්මානුකූල දෙයක් කරන්න ටික වෙලාවක් හරි තියෙන්නට ඕනි. ඒක තමයි ගිහි අයගේ විවේකයේ ඇලී වාසය කිරීම. ඉතින් ඒක නිසා බැලූ බැල්මට මේ එකක්වත් කරන්න බෑ කියලා හිතුණට ධර්මයේ ජීවිතයට ලැබුණාම මේ ටික ඔක්කොම කරන්න පුළුවන්.
අද සමාජය තුල අද පරිසරය තුල ඒකට 100%ක් මිඩක් තියෙනවා ධර්මයේ ඔබට තිබුණොත් කියන එක නම් හොඳට මතකේ තියාගන්නට අවශ්‍ය වෙනවා. ඊටාම වැදගත් වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ ගේ විස්තර මෙහිමයි. දවසක් ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේ නිගමතිස්ස ස්වාමින් වහන්සේ ඔය කිසිම පින්කමකටවත් වඩින්නේ නැහැ. වඩු ගානේ අසද්දෘස මහා දාණයට මෙච්චර ලොකු පින්කමක් තිබිලවත් ආවේ නැහැ. මේ සවැත් නුවර ලොකු දේවල් තියෙන ඔය ලොකු පිරිකර ලැබෙන ලාභ සත්කාර ලැබෙන ඔය කිසිම දෙයකට උන්වහන්සේ එන්නේ නැහැ. අර කැලයක් වගේ තියෙන අර ගමට වෙලා වන්නියක් වගේ තියෙන මේ ගමට වෙලා උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා වැඩ සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිගමතිස්ස තෙරුන් වහන්සේට කැඳෙව්වා. කැඳවල ඇහුවා නිගමතිස්ස මේ කියන විස්තර ඇත්තද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා ස්වාමීනි මම නෑදෑයොත් එක්කම ගමට වෙලා ඉන්නවා කියලා මේ ස්වාමින් වහන්සේලා කියනවා. හාමුදුරුවෝ හිතුවේ මෙයා මේ ගමේ ඉන්නේ නෑදෑයොත් එක්කම ඉන්න තියෙන ආසාවට කියලා. මොකද සමහර අයට බෑනේ ඥාතීන් අතහැර ගන්න. ඉතින් ඥාතීන් දකින්න නැතුව දවසක් දෙකක් තුනක් ඉන්නවත් බැහැ සමහර අයට. අර හිතින් අතහැරීමක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හාමුදුරුවෝ හිතුවේ මේ නිගමතිස්ස ස්වාමින් වහන්සේත් මේ මට්ටමේ පහත් කෙනෙක් කියලා. මේ ඥාතීන් අතහැර ගන්න බැරි ඥාතීන් එක්කම එකට මිශ්‍ර වෙලා වාසය කරන අර බුදුරජාන් වහන්සේ වදාළේ සහ නන්දී සහ සෝකී ඥාතීන් එක්කම ඉන්නවා. ඒ අය සතුටු වෙනකොට තමනුත් සතුටු වෙන උත්සව සභාරව මේවා hina වෙන ඔක්කොම අවස්ථාවලදී. සහ සෝකී යාලට ප්‍රශ්නයක් වුණාම ලෙඩක් දුකක් වුණාම කරදරයක් වුණාම තමනුත් ඒව කල්පනා කර කර අනේ අරයට මෙහෙමයි මෙයාට මෙහෙමයි යගේ පුතාට මෙහෙමයි අක්කට මෙහෙමයි අක්කගේ දුවට මෙහෙමයි ඔළුවට අරගෙන ඒව කල්පනා කර කර සහ සෝකී සමග ශෝක වෙනවා. ඊළඟට ඒ උපන්නා වූ කුඩා ලොකු කුඩා කටයුතු මමම කරන්න ඕනි කියලා හිතනවා. කුඩා දෙනෙක් හිතන්නේ මමම කරන්න ඕනි මේ කටයුතු ටික කියලා. අන්න ඒකට කියනවා කුලයෙහි ඇලී වාසය කිරීම කියලා. ඒක බුදුදහමේ නින්දිත අකුසල පැත්තකට යන එකක්. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා හිතුවේ මුන්වහන්සේ මේ ගමෙන් පිටතට යන්නේ නැත්තේ මෙන්න මේ නින්දිත වූ අකුසල පැත්තට බර වෙලා තමයි මේ gedara අතහැර ගන්න බැරුව තමයි කියලා තමයි මේ ස්වාමින් වහන්සේලා හිතුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුව ඇත්තද මෙහෙම? නෑ භාග්‍යවතුන් වහන්සේ. මම මේ ගමට වෙලා ඉන්නේ මට ලැබෙන රළු දෙයක් හරි බොහොම වටිනා දෙයක් හරි අනුභව කරලා ලැබෙන හොඳ සිවුරක් හරි නරක සිවුරක් හරි ඕනි සිවුරක් හැඳලා මම මේ ಗುಣධර්ම පුරා ගන්න ලේසි ඔය ලාභ සත්කාර පිටුපස්සේ යනවට වඩා ස්වාමීනි කියලා බුදුරජාන් වහන්සේට පිළිතුරු දුන්නා. ඉතින් ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සාදු නාද පැවැත්තුවා. ඔබ මගේ ශිෂ්‍ය වූ ඔබ වහන්සේ ඊටාම ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක් කියලා උන්වහන්සේ සාදු නාද පැවැත්තුවා. සාදු නාද පවත්තලා හිටන් උන්වහන්සේ දේශනා කළා මේ ස්වාමින් වහන්සේගේ අතීතයේ කතාවක්. පෙර ජීවිතයක් පිළිබඳ විස්තරයක්. අතීතයේ හිමාල වනයේ ගංගා යුරක ඉඹුල් වනයක් පිහිටා තිබුණා. මං හිතන්නේ ඉඹුල් ගැන දන්නව ඇතිනේ කවුරුත් නේද? ඔය අපායෙත් තියෙන ඉඹුලක් ගැන සඳහන් වෙන එකට අපි කියන්නේ කටු ඉඹුල කියලා. අපි සාමාන්‍ය විවහාර කියන කටු ඉඹුල කියලා. ඕකට ධර්මයේ කියන්නේ සිම්බලි වනය කියලා. අපි අහලා තියෙන එක කටු ඉඹුල් ගහක් ගැනනේ. නමුත් ඒ ධර්ම දේශනාවේ තියෙන එක කටු ඉඹුල් ගහක් නෙමෙයි. කටු ඉඹුල් ගස් තියෙන ලොකු කන්දක් තමයි අපායේ තියෙන්නේ. වනාන්තරයක් තියෙන සිම්බලි වනය කියලා. අර එක ගහක් නෙමෙයි අර දැන් චිත්‍රවල එහෙම ඇඳලා තියෙනෙත් එක ගහක කටු ඇනිලා අර මිනිස්සු ඇනිලා උඩට නග්ගවන කතාවක්නේ. ඉතින් ඒකත් එක හිතෙන්නේ තපා එකම ගහක් තමයි තියෙන්නේ කියලා.
ඒක තියෙන වනාන්තරය සිම්බලි වනය කියලා තමයි ඒක ත්‍රිපිටකයේ ওই දේවදූත සූත්‍රයේ ඒක හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ අපායක කිව්වට සිම්බලි වනය කියන එක වෙනම අපායක්. අපායවල තියෙනවනේ 136ක්. 136න් ප්‍රධානයේ වටක් තියෙනවා. ඒ ප්‍රධානයේ වට හැර අර අනික් ඒවා අප්‍රධාන ඒවා කුඩා ඒවා ඒ කුඩා අපායවල වල තියෙන එක අපායක් තමයි ඉඹුල් වනය, කටු ඉඹුල් වනය කියන අපාය. ඒක එක අපායක් ඇත්තටම. ඉතින් මෙන්න මේ ඊළඟට අපේ ඉඹුල් ගැන දන්නවනේ. අපේ තියෙන එක ඉඹුල් වර්ගයක් තමයි ඔය කොට්ට පුළුන් තියෙන ගහ, කොට්ට ගහ අර කොට්ට හදන්න පුළුන් ගන්න. ඒකත් එක ඉඹුල් වර්ගයක්. ඊළඟට ඒ වගේම තව ගහක් තියෙනවා කටු තියෙන කටු ඉඹුල් කියලා. කටු ඉඹුල් වලත් වර්ග දෙකක් තියෙනවා. රතු පාට මල් පිපෙන කටු ඉඹුල් జాතියකුත් තියෙනවා. සුදු පාට මල් පිපෙන කටු ඉඹුල් జాතියකුත් තියෙනවා. කටු ඉඹුල් කියලා කියන ඉතාම වටින ඖෂධයක් ඒකේ ඇට ඒ ගහේන මැලියම් ඔය හැම එකක්ම බොහෝම වටිනා කියන ඖෂධ සකස් කරන්නට යොදා ගන්නවා මේ කටු ඉඹුල් කියන බොහොම ඖෂධي. ඉතින් මේ කටු ඉඹුල් වනාන්තරයක් තිබුණා. මේ කටු ඉඹුල් වනාන්තරයේ ගිරවුන් විශාල විදිහට වාසය කරනවා. මොකද මේ ගිරව් ගොඩක් වාසය කරන්නේ. මේ කටු ඉඹුල් ගස් පොඩ්ඩක්වත් හයිය නැහැ. කටු ඉඹුල් ගහක් අදා තිබ්බත් අනිවාර්යෙන් ගිරව් බෙනයක් හාරනවා ඒකේ. ඒකේ ගිරව් හැම පැත්තෙම බෙන හාර ගන්න. ඒව හයිය නැහැ මේ ගස්. දැනටත් කටු ඉඹුල් ගස් වල ලංකාව වුණත් එහෙමයි ගිරව් ඉන්නවම තමයි. ඉතින් මේ ගිරව් වාසය කරනවා බෙන හාරගෙන. එක ගිරා රාජයෙක් ඉන්නවා. ගිරා රාජයෙක් කියන්නේ මේ ගිරව් රංචුවේ රජෙක් ඉන්නවා. ඉතින් මේ කටු ඉඹුල් ගහේ කොළ ගෙඩි ඉවර වුණාට පස්සේ අනික් ගිරව් ටික ඔක්කොම මේ ගහ අතහැර දාලා මේ වනේ අතහැර දාලා වෙන පළාතකට ගියා. මොකද ගස්වල කොළ හැලෙන කාලයක් තියෙනවනේ. හැබැයි මේ ගිරවා මේ වනාන්තරයට වෙලාම හිටියා. අර ඉදිලා වැටෙන පරණ කොළ දැන් තියෙන ඒවා කමින් හිටියා. ඒ කොළත් ඉවර වුණා. ඊට පස්සේ පොතු කෑලි කමින් හිටියා. මැලියන් එහෙම එනවා ඒවා කමින් හිටියා. ඉතින් සක්‍රදේවේන්ද්‍රයාට පණ්ඩුකම්බ සක්‍රදේවේන්ද්‍රගේ පණ්ඩුකම්බල සෛලාසනය වුණා. මේ ගිරවගේ තියෙන ගුණය නිසා සක්‍රදේවේන්ද්‍රයා බැලුවා මොකද මේ බලනකොට දැනගත්ත මෙහෙම බොහෝම අල්පේච්ඡතාවයේ තියෙන ගිරවෙක් ඉන්නවා. අල්පේච්ඡතාවය පොඩ්ඩයි කැමති වෙන්නේ බලකු බලාපොරොත්තු අපේක්ෂා නැහැ. ඉතින් සක්‍රදේවේන්ද්‍රය ඇවිල්ලා එයාගේ බලයෙන් මේ ගස් වේලීමටම පත් කළා දැම්මා. ගස් මැරුණේ නැහැ. එයා කණ්ඩ බොණ්ඩ මුකුත් නැති කළා දැම්ම ගස්වල. ඒත් ගිරවර පරණැල් වගේ වෙච්ච පොතු කෑලි තියෙනවනේ හොඳට වේලීගෙන යන ගස්වල. ඒවා විතරක් කමින් ඉන්නවා. සක්‍රදේවේන්ද්‍ර ඇවිල්ලා ඇහුවා ඇයි වෙන වනාන්තරයකට යන්නේ නැද්ද? මේ ගිරවා කිව්වා වෙන වනාන්තරයකට යනවට වඩා හොඳයි අල්පේච්ඡතාවය පුරුදු කරගෙන මේ ලැබෙන දෙයකින් ලද දෙයින් සතුටටපත් වෙමින් විවේකයේ ඇලී වාසය කරන එක හොඳයි. ඉතින් එහෙම ප්‍රකාශ කළාම සක්‍රදේවේන්ද්‍ර බොහෝම සතුටටපත් වෙලා එයාගේ දේවානුභව බලයෙන් මේ ගස්වල පළ දරන්නට අදිෂ්ඨාන කරලා ඒ ගිරවට ඉතාම සුවසේ ජීවත් වෙන්න අවකාශ සලසා දුන්නා කියලා ඒ කතාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කාලේ සක්‍රයා වෙලා ඉපදිලා තිබිලා තියෙන්නේ ආනන්ද ස්වාමින් වහන්සේ. ඊළඟට ගිරාරාජ බවට පත් වෙලා ඉතින් මෙන්න මේ විදිහට අර ගිරවෙක් බවට පත් වෙලා තියෙන්නේ මහා බෝසතාණන් වහන්සේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ තමයි ගිරවෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ පාරමී පුරපු කෙනෙක්ගේ ශිෂ්‍යයෙක් තමයි ඔබ වහන්සේත් කියලා බුදුරජාණන් වහන්සේ
පැහැදිලි කරලා දෙන්නට යෙදුනා. මම අන්නේ වගේ අල්පේච්ඡතාවය මේ අර ස්වාමින් වහන්සේ කතාවක් නෙවෙයි මේක බුදුරජාන් වහන්සේගේ අතීත කතාවක්. මම එහෙමයි ඒ කාලේ අල්පේච්ඡතාවය පුරුදු කළේ. ඒ වගේ අල්පේච්ඡතාවය පුරුදු කරමින් පාරමී පුරල බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ ශිෂ්‍යෙක් ඔබ වහන්සේ. ඒ ගැන සතුටටපත් වෙන්න කියලා උන්වහන්සේ බොහෝම අගේ කොට සලකලා ගාථාවක් දේශනා කළා. ඒ ගාථාව තමයි අප්පමාද රතෝ භික්ඛු පමාදේ භය දස්සිවා අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. තථාගතයන් වහන්සේ අර උන්වහන්සේ ඇතුළු එතනට රැස් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට ගාථාවකින් ධර්ම දේශනාවක් කරන්නට යෙදුණා. ඒ ගාථාව තමයි අපි සඳහන් කරේ. දැන් අපි ගාථාව පැහැදිලි කරගන්නවා. නැවතත් ගාථාව අපි බලමු. අප්පමාද රතෝ භික්ඛු පමාදේ භය දස්සිවා අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. ඊළඟට අප්පමාද රතෝ භික්ඛු කියලා කියන්නේ අප්පමාද රතෝ කියලා කියන්නේ අප්‍රමාදයෙහි ඇලුන භික්ෂුව. අප්පමාද රතෝ කිවි අප්‍රමාදයෙහි ඇලුන භික්ෂුව. අප්‍රමාදයෙහි කියලා කියන්නේ ප්‍රමාදය කියලා කියන්නේ බුද්ධ ශාසනය තුල කෙලෙස් වලින් යුතුව කල්ගත කිරීම. ශාසනයේ ප්‍රමාද වීම කියන්නේ කෙලෙස් වලින් යුතුව කල්ගත කිරීම. තාත් විදිහට කිව්වොත් ඔය කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන කයින් පව් කිරීම, වචනයෙන් පව් කිරීම, මනසින් පව් කිරීම. නැත්නම් දස අකුසල් කියලා කියන්නේ පන්සිල් කඩන එකට කියන පංච දුස්චරිත. මෙන්න මේවට තමයි මෙන්න මේවෙන් යුක්තව වාසය කරනවා. ඒ වගේම බුදුන් වඳින්නේ නැහැ, පිරිත් කියන්නේ නැහැ, භාවනා කිරීමක් කරන්නේ නැහැ, මල් පූජා කිරීමක් කරන්නේ නැහැ, මව්පියන්ට වන්දනාමාන කිරීමක් කරන්නේ නැහැ, මව්පිය උපාස්ථානයක් කරන්නේ නැහැ. මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රමාදයෙන් වාසය කරනවා. ගෙදරට වෙලා ඉන්නවා නම් ඔහේ නිකන් එක්ක ටීවී එක ළඟට වෙලා ඉන්නවා. එහෙම නැත්තම් ෆෝන් එක ළඟට වෙලා ඉන්නවා. නැත්තම් කම්පියුටරේ ළඟට වෙලා ඉන්නවා. මේකට තමයි ප්‍රමාදයෙන් වාසය කරනවා කියලා කියන්නේ. මෙරිලවත් හොඳ තැනක ඉපදෙන්නේ නෑනේ. ප්‍රමාදය කියලා කියන්නේ කෙලෙස් එක්කම අපි ජීවත් වෙන මේ අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙන එහෙම කෙලෙස් එක්කම ජීවත් වෙන්න. ඇත්තටම අපිට සුගතියක් නම් බලාපොරොත්තු වෙන්නට අමාරුයි. මොකද පින්කම් මොනවා කළත් සිහිය පුරුදු කළේ නැති හන්දා පුරුදු කළෙත් නෑ, පුරුදු කරන්නෙත් නෑ. මේ අසිහියෙන්ම ඉඳලා අන්තිම කාලේ සිහි කල්පනාව නම් නැති වෙලා යනවා. සිහි පුරුදු කළේ නැත්නම් අන්තිම කාලය වෙනකොට සිහි කල්පනාව නැති වෙන්නට පටන් ගන්නවා. අන්න ඒක තමයි අප්‍රමාදී වීම. සිහි පුරුදු කිරීමට කියන අප්‍රමාදී වීම. ප්‍රමාදී වීම තමයි සිහිය පුරුදු නොකර වාසය කිරීම. ඉතින් මේ ස්වාමින් වහන්සේ ගත්තාම මේ ගාථාවේ කියන අප්‍රමාද රතෝ අප්‍රමාදයෙහි යලිලා. අප්‍රමාදය හෙල්ලා කියන වත් පිළිවෙත් කරනවා, බුදුන් වඳිනවා, භාවනා කරනවා, ධර්මයේ ඉගෙන ගන්නවා. අන්න ඒවා ගිහි අයට නම් මව්පියන්ට උපස්ථාන කරනවා, දන් පැන් පූජා කරනවා, මල් පූජා කරනවා, බුදුන් වඳිනවා, පිරිත් කියනවා, ටික වෙලාවක් භාවනා කරනවා. ඒ තමයි අප්‍රමාද රතෝ, අප්‍රමාදෙහි ඇලිච්ච තැනැත්තා. ඊළඟට කියන පමාදේ බය දස්සිවා. ප්‍රමාදයෙහි බය දකිනවා. ප්‍රමාදයෙහි බය දකිනවා කිව්වේ අප්‍රමාදයෙන් තොරව වාසය කිරීමට බය වෙනවා. බය වෙන්න ඕනි. සිහියෙන් තොරව වාසය කරන්නට බය විය යුතුමයි. ඇයි? ලෙඩක් වුණා සිහි කල්පනාව අඩු වෙලා යනවා. මේ දැනට හිතෙන්නේ එහෙම වෙන්නේ කොහෙද කියලා. දරුණුවට ලෙඩ වෙන්න ඕනි. දරුණුවට ලෙඩ වුණාම සිහිය පුරුදු කරපු නැති කෙනාගේ සිහි කල්පනාව අඩු වෙලා තනි කරම පිස්සෙක් වගේ වෙනවා. කල්පනාව නැති වෙලා සිහිය පුරුදු කරේ නැති වුණාම මේ දැනට අපිට හිතෙන්නේ මේ ඔළුවේ කැක්කුමක් ඇදුනට උණක් හෙම්මිරිස්සාවක් ඇදුනට ඒක හිතෙන්නේ ඔත්පල වෙන්න ඕනි අංශ භාගයක්වත් හැදිලා
අතක් පයක්වත් කැඩිලා පිළිකාවක් කැඩිලා ඔත්පොළ වෙන්න ඕනි. තනිකරම සිහි කල්පනාව විකෘති වෙන්න පටන් ගන්නවා. කියවන්න නන්දොඩවන්න පටන් ගන්නවා. බය වෙන්න ඕනි. ඒක නිසා ප්‍රමාදයෙහි බය දකින්න ඕනේ. ඒක හරි දරුණු ලෙඩක්වත් වුණොත් මෙහෙම ඉන්නකොට කියලා කල්පනා කරන්නට ඕනේ. ප්‍රමාදී වාසය කරනකොට. ඊළඟට ප්‍රමාදී වාසය කරන කෙනා වයසට යන්න මොකද වෙන්නේ? සිහි කල්පනාව අඩු වෙනවා. දැන් බලන්න එක තැනකින්ද බෑ අපිට. එක තැනකින්ද බැරි බව පුරුදු කරලා වයසට යනකොට නිකම්ම එක්තැන් වෙනවනේ, ඇවිද ගන්න බැරි වෙනවනේ. හිත හදා ගන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරන්න. ඇයි ඉතින් වාහනයක් ගෙන්නගෙන යන්න හැම වෙලේම සල්ලිත් නෑනේ. ඉතින් බස් එකේ යන්න කොහොමවත් පණත් නෑනේ. හොඳටම වයසට ඔත්පල වුණාට පස්සේ ඉතින් බලන්න කල්පනා කළ මොන වගේ මානසිකත්වයක් අපේ ජීවිතවලට එයිද කියලා. පිළිකාවක් ඇදුනොත් මොන වගේ මානසිකත්වයක් එයිද කියලා හිතන්න. ඒ වගේ මාංශභාගය හැදුනොත් මොන වගේ මානසිකත්වයක් අපිට එයිද කියලා හිතන්න. දියවැඩියාව හැදිලා කකුල් දෙක කපන්න වුණොත් එහෙම කල්පනා කරලා බලන්න මොන වගේ තත්වයක් එයිද. හෘදයාබාධයක් හැදිලා අපිට සමහර විට හදවතේ සැත්කමක් එහෙම කරන්න වෙලා සමහර අයට නම් හිටියටත් වඩා හොඳට හරියනවා. දැනට ඉතින් කතාවට කියන්නේ අවුරුදු 10කින්ද කොහෙද තරුණ වෙනවා කියලානේ. මේ සල්ලේ කර්මයක් කළාම හදවතේ ඒ කතාව ඉතින් හොඳයි. මිනිස්සුන්ට හිත හරි හදා ගන්න පුළුවන් බය නැතුව සල්ලේ කර්මයට මුහුණ දෙන්න. නමුත් ඉතින් ඒක කළාට පස්සේ වරක් උස්සන්න බෑ, වැඩක් කරගන්න බෑ. අවුරුදු 10ක් ලෙඩ වෙලා හිටියා වගේ වෙනවා කිව්වත් කමකුත් නැහැ. ඉතින් හරියටම කල්පනා කරලා බැලුවොත් එහෙම ඔය නිකන් කතාවකුත් අර එහෙම තිබුණාට මොකද ඊට පස්සේ බරක් උස්සන්නද, වැඩක් කරන්නද, දුවල පැනලා යන්න එන්නද, ඒව මොකුත් බෑ. ඉතින් අන්න එහෙම වුණාට පස්සේ මානසිකව හරියට වැටෙනවා. අන්න ඒවා හරියට තලකන්න ඕනේ. මේ ප්‍රමාදීව මේ කෙලෙස් පුහුණු කිරීමේ බය නිතරම දකින්නට ඕනේ. පබබ්බෝ පමාදේ බය දස්සිවා කියලා දේශනා කළා. ඉතින් මෙන්න මේ දෙක තියෙනවා නම් අප්‍රමාදයෙහි ඇලී වාසය කරනවා නම් ඊළඟට ප්‍රමාදයෙහි බය දකිනවා නම් අබබ්බෝ පරිහානාය. අබබ්බෝ පරිහානාය කියන්නේ පිරිහීමට නුසුදුසුය. පිරිහීමට නුසුදුසුය කියලා කියන්නේ ඉහළින්ම ගත්තොත් එහෙම මාර්ගඵල නිවන ආදියෙන් පිරිහෙන්නට නුසුදුසුයි. ඒ කියන්නේ ඒව නොලබා ඉන්න විදිහක් නැහැ. ඉහළම අර්ථයෙන් ගත්තහම මේ ගාථාව ඉහළම අර්ථයක තමයි. ඒ අරුණාම සාමාන්‍යයෙන් සරල අර්ථයකින් ගත්තහම ගුණධර්මයන්ගෙන් පිරිහීමට නුසුදුසුයි. අප්‍රමාදෙහි ඇලී වාසය කරනවා නම් ප්‍රමාදයෙහි බය දකිනවා නම් බලන්න ගුණධර්ම වලින් පිරිහෙන්නේ නැනේ. බුද්ධ වන්දනාවෙන් පිරිහීමටපත් වෙන්නේ නැහැ. පිරිත් දේශනා කිරීමෙන් පිරිහීමටපත් වෙන්නේ නැහැ. බණ ඇසීමත් කරනවා නින්දට හිට හරි. එතකොට බණ ඇසීමෙන් පිරිහෙන්නේ නැහැ. පිරිහෙන්නේ නැහැ කියන්නේ ඒව නැති වෙලා යන්නේ. ධර්ම ඉගෙන ගැනීම ඒකෙන් පිරිහීමට ලක් වෙන්නේ නැහැ. ටික වෙලාවක් හරි භාවනා කිරීම ඒකෙන් පිරිහෙන්නේ නැහැ. ඊළඟට බලන්න මව්පියන්ට උපස්ථාන කිරීමෙන් පිරිහෙන්නේ නැහැ. මව්පියන්ට වන්දනාමාන කිරීමෙන් පිරිහෙන්නේ නැහැ. අන්න ඒක නිසා අබබ්බෝ පරිහානාය කියලා කිව්වේ ඒකයි. පිරිහෙන්නේ ගුණ ධර්මයන්ගෙන්. නිබ්බානස්සේව සන්තිකේ ඔහු නිවන සමීපයේය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් අනන්ත බුද්ධ ශාසනවල මහා පාරමී ගුණ ධර්ම පුරාගෙන සිටි මේ ස්වාමින් වහන්සේ නිගමතිස්ස ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වුණා මේ දේශනාව අහලා. තව ගොඩක් ස්වාමින් වහන්සේලා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි කියන මාර්ගඵල අවබෝධ කරගත්තා. අපිටත් මේ උතුම් ධර්ම ශ්‍රවණමය කුසලය ඊ타ම ඉක්මන් ජීවිතයක මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම මාර්ගඵල ලබා අමා නිවනින් සැනසෙන්නට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. අද දවසේ අපි මේ හෝරාවක කාලය ලෞතර බුදුරජාණන් වහන්සේ
මෙලොව ජීවිතයට එවැගේම සසර විපතින් නිදහස් වීමට මඟ පෙන්වා වදාළ ඒ සදහම් මඟ එලිපෙහෙලි කරගන්නටයි අද දවසේ මේ සදහම් කතිකාව සද්ධර්ම සාගර සදහම් කතිකාව සමග එකතු වුණේ. අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සිදු කරන්නට අපට අනුශාසනා කරන්නට මේ පින්වත් හැම දෙනාටම ධර්ම අවබෝධය ඇති කරලන්නට මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩමවා වදාළේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මේ උතුම් කුසලය අපි හැම දෙනාම සාදු සිතින් අනුමෝදන් කරමු. ශාසනික කටයුතු සිදු කරගන්නට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමග අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ මුල්ලේරියාව නවනගරයේ අංක 53-16 නිවසේ පදිංචි චන්ද්‍රා මාලනී අඹගහවත්ත මෑණියන් ප්‍රධාන සුපින්වත් පවුලේ හැම දෙනා විසින්ම ඒ පින්වත් හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට අපගේ පූජනීය දොළොස්වල උදිතීර ස්වාමින් වහන්සේට ඊටම ගෞරවයෙන් নমස්කාර පූර්වක සුපින්වත් හැම දෙනා වෙනුවෙන් ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දෙනාටම මේ උතුම් ධර්ම දානමේ කුසලය ඊටම ඉක්මන් ජීවිතයක උතුම් නිවනින් සැනසීම පිණිසම එකසේම පිහිට වේවා කියන ප්‍රාර්ථනාවත් සිදු කරන ලබනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. වාසනාවන්ත පින්වත්නි, ඊළඟට තියෙන්නේ පින් අනුමෝදන් කිරීම. අද දායකත්වය මුල්ලේරියාව නවනගරය 53-16 නිවස චන්ද්‍රා මාලනී අඹගහවත්ත මහත්මියයි ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් යුතුව මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන තමන්ගේ ජීවිතයට මහා පිනක් රැස් කරගනිමින් තව ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බණ අහන්න අවස්ථාව සලසා දෙමින් උතුම් පින්කමක් සිදු කරගත්තේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා වසර 2කට පෙර අභාව ප්‍රාප්ත වූ දයාපාල අඹගහවත්ත මහත්මාට ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්න. සිසිලියානා උඩුවරගේ මහත්මියට එඩ්වින් අඹගහවත්ත මහත්මාට රිචඩ් ගුණවර්ධන මහත්මාට සෝමා ගුණවර්ධන මහත්මිය ප්‍රධාන අභාව ප්‍රාප්ත සියලු ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත් වී වදාළ අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කොට පින් දෙනවා. ඉතින් ඔබ නමින් මිය පරලොව ගියේ සෑම දෙනාටම මේ පින් පෙත් අත්පත් වේවා. ඒ අයට මේ පින් ඒකාන්ත කොට දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා, සැප බහුල වේවා. මුළු සංසාර ගමනම සුවපත් වේවා, සසර දුකින් අත් මිදෙත්වා. ලෝකෝත්තරමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ රැස් කරගත්ත උදාරතර මහෝත්තම මහානීය කුසල කර්ම බලය අද දායකත්වය දරන මුල්ලේරියාව නවනගරය 53-16 ලිපිනයෙහි පදිංචි චන්ද්‍රා මාලනී අඹගහවත්ත මහත්මියටත් ඒ වගේම ආසිරි අඹගහවත්ත, දමිත අඹගහවත්ත, විදේශගතව සිටින දමිත අඹගහවත්ත, ඒ වගේම නිල්මිනී අඹගහවත්ත, චන්දිම අඹගහවත්ත, මනෝජ් අඹගහවත්ත, අරුණ අඹගහවත්ත කියන දූ දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට, පවුලේ සෑම දෙනාටම සහභාගී වූ සැමට, උදව් උපකාර කළ සැමට, මේ වැඩසටහන මෙහෙයවන ලද ගෞරවනීය ස්වාමින් වහන්සේලාට, බෞද්ධ මාධ්‍ය ජාලයෙහි අධ්‍යක්ෂක ධූරය හොබවන අතිගෞරවාස්පද පූජනීය බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන
තත්කාර්ය මණ්ඩලයට බණ ඇසූ සැමට මේ පින් අත්වේවා. සෑම දෙනාම මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. 27 වර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා. ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන දහාන්නෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ අස්වහ කටවහ දෝෂ පුරාණ කර්ම විපාක හිරුදුටු ගණදුරක් සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා ගෙවෙන මොහොතක් පාසා මගේම උතුම් බුද්ධ රත්නය, මගේම උතුම් ධර්ම රත්නය, මගේම උතුම් ආර්ය මහා සංඝ රත්නය ඔබ හැම දෙනා නිරන්තරයෙන් ආරක්ෂා කරනු ලබත්වා. මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකම කල්යාණ මිත්‍ර සම්පත් ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබේවා. යෝනිසෝ මනසිකාරය පිහිටත්වා. ධර්මානුධර්ම ප්‍රතිපදාව පිහිටත්වා. ඊ타ම ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් ඒකාන්ත කොට හේතු වේවා. වාසනාව වේවා කියා සාදුනාද පවත්වා ප්‍රාර්ථනා පිහිටුවමු. මේ රැස් කරගත් පින් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු සදෙව් ලෝකවාසී සියලු දෙවියන්ටත් සියලු බ්‍රහ්ම රාජයන්ටත් ආර්ය සුමන සමන් දෙවියන් ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන් මේ පලාත බාර මහා විභීෂණ දෙවියන් දුහුනට අධිපති කතරගම දෙවියන් වන්නිහත්පත්තුවට අධිපති ශ්‍රීමත් අයනායක දෙවියන් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් ගම්බාර දෙවියන් සරස්වති මෑණියන් පත්තිනි මෑණියන් අපේ ජීවිත සුරකිනිෂ්ඨකාමි හිතකාමි ආරක්ෂක දෙවිවරු ඇතුළු සියලු දෙවි දේවතාවෝද මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු දියුණු වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ ආරක්ෂාව හැම දෙනාගේම ජීවිතවලටත් ලබා දෙත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල් දියෙන් සුවපත් වන්නට